තෙරුවන් සරණයි සියලු දෙනාටම. සිතින් සිතන වේ සැනසෙන ලෞතුරු ශ්‍රී සද්ධර්මය මෙතෙන් සිට පුරා හෝරාවක් අපි ශ්‍රවණය කරමු. බෞද්ධ රූපවාහිනිය පුවත සංනිවේදනය කරන උතුම් වූ දායකත්ව ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ වවන වත්තපාර මාම්පේ පිළියන්දල ශ්‍රී බෝධිරුක්ඛ යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද මාරපන විමල ධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ භික්ඛවේ අප්පමාදේන සම්පාදේතේ දුල්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මින් දුල්ලභෝ මනුස්සත් පටිලාභෝ
දුල්ලභා කන සම්පatti දුල්ලභා පබ්බජ්ජා දුල්ලභං සද්ධම්ම සවනං තීති. අවසරයි මෙදිරියට වැඩමව වදාළ යෝගාශ්‍රම වාසී පූජනීය මාරපන විමල ධම්ම මහා ස්වාමීන් වහන්සේගෙන් පාද නමස්කාර පූර්වක අවසර ලැබේවා. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලොව ජීවිතයක් ගත කරන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලොව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනෙන අති ශ්‍රේෂ්ඨ වූ එකම දානමය පින්කමක් වෙතොත් ඒ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම බව වරක් සක්‍ර දේවීන්ද්‍රයන් වහන්සේ අරමුණු කරගෙන අපේ භාග්‍යවතුන් වහන්සේ මේ මුළු මහත් වූ ලෝක ධාතුවටම මහත් වූ අනුකම්පාවෙන් යුක්තවම කියලා දුන්නා. නිතර ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම බව අපේ පින්නතුන් දැන් මනාව දන්නවා. යම් කෙනෙක් මේ අනවරාග්‍ර සසරේ ඇති අති භයානක අති රෞද්‍රකම තේරුම් අරගෙන මේ සසර දුකින් අත මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම දෙනා ඒකාන්තයෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දුන්නා. ධර්ම ශ්‍රවණය කරන අයට විතරමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන්නේ නැති කිසි කෙනෙකුට කවදාක්වත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ඇත්තේම නෑ. එහෙමනම් බණ අහන්නම ඕනේ. ධර්ම ශ්‍රවණය කරනවා කීවහම බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණය කළොත් ඒ අයට මහා කල්ප 9ක ආනිසංස ලැබෙනවා. හරියටම ධර්මදේශනයේ සිද්ධ කරන්න කියලා ස්වාමීන් වහන්සේ නමකට ආරාධනාවක් කළොත් ඒ අයට මහා කල්ප 8ක ආනිසංස ලැබෙනවා. ඒ හරියටම ආරාධනා කළොත් හරියටම බණ ඇහුවොත් මහා කල්ප 9කට ආනිසංස ලැබෙනවා.
අපි රැස් කරගන්න පින් කුසල් මිය පරලෝකයේ ඉන්න ඥාතිවරුන්ට අනුමෝදන් කරපුවාම ඒ අය පින් ගන්න පුළුවන් තැනක උප්පත්තිය සකස් කරගෙන ඉන්නවා නම් ඒ අයට එක මහා කල්පයකට පින් අනුමෝදන් වෙන බව අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. නිර්මල වූ පර්යාප්තිය ලෝකයට දහණය කරන දේශකයන් වහන්සේට සසර දුකින් අත මිදෙනකම්ම ධර්ම දේශනාවේ විපාක ලැබෙන බව සඳහන් කළා. එමනම් අනන්තානිසංස ඔබට මට සසර දුකින් මිදෙනකම්ම ලබල් දෙන අති ශ්‍රේෂ්ඨ වූ මහා කුසල කර්මයයි මේ සිද්ධ කරගන්න ඔබ වෙහෙසෙන්නේ. තනිවම බණහඬ තිබුණ ඔබ හැමදාම ධර්ම ශ්‍රවණය කරන්න තනිවම නමුත් පුළුවන්. නමුත් ඔබට හිතෙන්න ඇති අපි හැමදාම බණහන අතරේ අපි සසරින් තනිවම ගොඩ යනකොට තවත් මේ ලෝකේ අපි වගේම සසරින් ගොඩ යන්න පින් තියෙන අය කොයිතරම් ඉන්නවද? ඒ අයට එක දහම් පදයක් හරි ශ්‍රවණය කරන්න ඉඩකඩ පහසුකම් සලසලා දුන්නොත් එක කොයි තරම් වටිනවද? මහත් වූ අනුකම්පාවෙන් මුළු මහත් ලෝක ධාතුටම අපි අහන ධර්මයේ දානය කරන්න ඕනි කියන චේතනාවෙන් බෞද්ධ රූපවාහිනිය තුලින් මේ ධර්ම දේශනාව විසිරුවා හරින්නේ අප ගෞරවණීය අපේ ස්වාමින් වහන්සේ ඔබ මහත් වූ අනුකම්පාවෙන් කටයුතු සම්පාදනය කළා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහටම ලෝකයට ධර්මයේ දානය කරන ඔබ භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම බණහඬත් ඕනි. අනිවරණ කියන සූත්‍රයේ අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දුන්නා. සද්ධර්ම ශ්‍රවණය කරන්න කැමති ලොකු කුඩා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුකින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න ඕනි. මොකක්ද මේ බලාපොරොත්තුව? මාමී ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වඩා දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතුරුතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම බණ අහන්න ඕන යන බව භාග්‍යවතුන් වහන්සේ විසින් කියලා දුන්නා. එහෙනම් මේ විදිහටම ධර්ම ශ්‍රවණී කරමු. මේ සද්ධර්ම දේශනාව ඔබට මට ඊ타ත්ම ඉක්මන් භවයක් තුළදීම ඊ타ත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුණිය අද ධර්ම දේශනාව සඳහා මං මාතෘකා කරගන්නට යෙදුනි අපේ ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ හැම උදෑසනකම තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මහත් වූ අනුකම්පාවෙන් මහත් වූ දයාවෙන් මෛත්‍රියෙන් යුතුව හැම උදෑසනකම මතක් කරන සිහිපත් කරන කාරණා පහ තමයි මේ දේශනාවට මාතෘකා කරගත්තේ. පින්තුනි හැමදාකම අපේ ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ හැම උදේකම විශේෂයෙන් මේ කාරණා පහ තමන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට මේ කාරණා පහ සිහිපත් කරනවා. මේ කාරණා පහ ඊතරම්ම වටිනවද? භාග්‍යවතුන් වහන්සේ නිතර නිතර මේ කාරණා පහ මතක් කරනවා නම් ඒ කාරණා පහ ඊතරම්ම වටිනවා වෙන්න ඕනිමයි. එහෙනම් අපි හිතුවට වැඩිය මහ පුදුම වටිනාකමක් ඒ තුල ඒ කාරණා පහ තුල ගැඹෙලා තියෙනවා. අපට ලැබිලා තියෙන වෙලාවට ඒ කාරණා සාකච්ඡා කරලා ඉවර කරන්නත් නම් බෑ.
ඒ කාරණා පහ අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා. මහණෙනි, අප්‍රමාදීන සම්පාදිතේ අප්‍රමාදීව සම්පාදනය කරව. දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මින්. බුදුරජාණන් වහන්සේ නම මනුස්ස ලෝකයට පහළ වීම ඊටාම් දුර්ලභයි. එහෙනම් ඒ තමයි පළවෙනිම කාරණාව. පින්තුනි, බුදුරජාණන් වහන්සේ නම මනුස්ස ලෝකයට පහළ වෙනවා කියවහම අපිට හිතෙනවද ඒක ඊටාම පහසුවෙන් වෙනවා කියලා? නෑ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නෙම මේ ලෝක ධාතුව වෙනමම සැකසෙන්න අවශ්‍යයි. අපිට හිතුව මන අපිට ඕන විදිහට බුදුරජාණන් වහන්සේලා මනුස්ස ලෝකෙට එන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නේ පාරමිතා පුරණ එක. ඒක ලේසියිද? ඒක ලේසි නම් ඔබටයි මටයි අපි හැමෝටම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වෙන්න පෙරම් පුරන්න පුළුවන්. හැබැයි සඳහන් කරනවා ලෝතර සම්මා සම්බුද්ධත්වයේ පුරණ අය මේ ලෝකේ ඊටාම සුලභයිද දුර්ලභයිද? ඊටාම දුර්ලභයි කියන කාරණාවයි සඳහන් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේලා දෙනමක් අතර පවතින කාලයේ අඩුම තරමේ යටත් පිරිසෙන් කල්ප 30කවත් පරතරයක් තියෙනවා කියන කාරණාවයි සඳහන් කරන්නේ. අඩුම තරමේ යටත් පිරිසෙන් කල්ප 30කවත් පරතරයක් තියෙනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේලා තුන්නමක් මේ ලෝක ධාතුවට පහළ වෙනවා. ශ්‍රද්ධාධික භාග්‍යවතුන් වහන්සේ, වීර්‍යාධික භාග්‍යවතුන් වහන්සේ, ප්‍රඥාධික භාග්‍යවතුන් වහන්සේ. ශ්‍රද්ධාධික භාග්‍යවතුන් ප්‍රඥාධික භාග්‍යවතුන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ මහා කල්ප අසංඛ්‍ය 4ක් පාරමිතා පුරන්න ඕනේ. අඩුම තරමේ මහා කල්ප අසංඛ්‍ය 4ක්. ශ්‍රද්ධාධික බුදු පියාණන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ මහා කල්ප අසංඛ්‍ය 8ක් පාරමිතා පුරන්න ඕනේ. වීර්‍යාධික බුදු පියාණන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ මහා කල්ප අසංඛ්‍ය 16ක් පෙරම් පුරන්න ඕනි කියන කාරණාව සඳහන් කරනවා. මේ ජීවිතයේදී ඔබයි මමයි සරණ ගියපු ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ මොන බුදු පියාණන් වහන්සේ නමක්ද? ප්‍රඥාධික බුදු පියාණන් වහන්සේ නමක්. එමනම් ලෝතර සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් ඒ මහෝත්තමයන් වහන්සේ නියත විවරණ අරගන්න කොට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 24 නමකගෙන් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුවා. හැබැයි ඒ පාරමිතා පුරල බුද්ධ කාර්යක ධර්ම සම්පූර්ණ කරන්න නියත විවරණ අරගන්න එච්චර කාලයක් එන්න සසරේ මම සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් පෙරම් පුරන්න සුදුසුයි කියන්නේ කොච්චර කාලයක් පෙරම් පිරුවද? ඊට අමතරව මහා කල්ප අසංඛ්‍ය 16ක් පෙරම් පිරුවා. මහා කල්ප අසංඛ්‍ය 16ට තවත් 4ක් එකතු කරපුවාම 16යි 4යි 20යි. එහෙනම් අපේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ කාය වාග් මනෝ ත්‍රිවිධ ප්‍රනිධානයේම පුරාගෙන ඇවිල්ලා ගෞතම නමින් උතුම් වූ සම්මා සම්බෝධිය ලබා ගන්නේ මේ සසරේ කොච්චර කාලයක් පෙරම් පිරුවද? මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක්. ඒකයි සඳහන් කළේ සම්මා සම්බුද්ධත්වයේ ලැබෙන එක ලේසි පහසු කටයුත්තක් එහෙම නෙවෙයි. ඒක ඊටාම් දුර්ලභයි, දුෂ්කරයි. බුදු පියාණන් වහන්සේලා විතරක් කීනමක් දැක්කද? 5,12,027 නමයි. ඒ ගෞතම නමින් සම්මා සම්බුද්ධිය ලබා ගන්න පෙරම් පුරනකොට අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 24 නමකගෙන් විවරණ ගන්නකොට ප්‍රඥාධික බුදු පියාණන් වහන්සේ නමක් වෙන්නේ මතු අනාගතේ පහළ වෙන්නේ මෙත්තේය භාග්‍යවතුන් වහන්සේ, මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබා ගන්න විතරක්
බුදුරජාණන් වහන්සේලා කී නමකකින් නියත විවරණ ගන්නවද? භාග්‍යතුන් වහන්සේලා ලක්ෂ 4කට වැඩිය බුදුරජාණන් වහන්සේලාගේ නියත විවරණ විතරක් ලබා ගන්නවා. හැබැයි අපේ භාග්‍යතුන් වහන්සේ නිකම්ම නිකං 24 නමකකින් මේ නිකම්ම නිකං කියන වචනේ කිව්වේ භාග්‍යතුන් වහන්සේලා පහත් කරන්න එහෙම නෙවෙයි 24 නමක් කියන්නේ. ඒකට බොහොම පුංචි ගණනක් භාග්‍යතුන් වහන්සේලාගෙන් විවරණ ගත්තේ. ඒකට බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මේ ත්‍රිවිධ ප්‍රනිධාන පුරාගෙන එන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි පාරමී, උපපාරමී, පරමත්ත පාරමී මේ තුන් ආකාර පාරමී 30 ආකාරයකින් සම්පූර්ණ කරන්න ඕනේ. මේක පහසුයිද? නෑ, මේක පහසු නෑ. අපේ භාග්‍යතුන් වහන්සේ දුක් විඳපු තරම අපට තේරෙන්න ඕනේ. චත්තන්ත ජාතකේ සඳහන් කරලා තියෙනවනේ රැස් වේදෙන දල දෙකක් ලැබලා හස්ති රාජයෙක් වෙලා කැලේ ඉපදිලා හිටි. හැමෝම ඉන්නේ මේ දල දෙක කපා ගන්නේ. සෝනුත්තර කියන වැද්ද හරස් කීතුකුත් අරගෙන ඇවිල්ලා මට උඹේ දල දෙක ඕනෙමයි කියලා කියනකොට කාරෙද්ද පොරොමනේ තිබ්බේ නැද්ද? හොඬ වැලෙන් අල්ලලා මෙරිකල කකුල් දෙකෙන් පාගල ඉරලා විසික් කරලා දාන්නේ තිබුණා. නමුත් එදා මම බෝසතාණන් වහන්සේ නමක් කියන චේතනාව හිතට අරගෙන ධනබිම ඇනගෙන අහනවා ඇයි මාව මරන්න හදන්නේ කියලා. සඳහන් කරනවා මට උඹේ දල දෙක ඕනෙමයි. එහෙනම් ආමේ දල දෙක ගන්න කියලා ඒ අත්ති රාජයන් වහන්සේ දුන්න කිසිම අනුකම්පාවක් නැතිව හරස් කීතකින් දල දෙක කපාගෙන යනකොට මොනවයි නොකියා ඒ මහෞත්තමයන් වහන්සේ අඬන්න ඇල්ද? එතාට දල දෙක තරම් වටින වෙන දෙයක් නෑ. එතාට වටින්නේ ජීවිතය වගේ දල දෙක කියලා කියන්නේ. ශාන්තිවාදී ජාතකයේ කලාබ මහරජුරු කසපහරවල් විතරක් 2000ක් ගහනවා. ශාන්තිය ප්‍රගුණ කරනකොට එක පැත්තකට 500 ගානි. එක පැත්තකට ගහලා ඒ පැත්ත තුවාලෙනකොට අනිත් පැත්තට තවත් 500 වතාවක් ගන්නවා. ඒ පැත්තට ගහලා තුවාල වෙනකොට රිදෙනකොට වේදනාව වැඩි වෙලා තවත් අනිත් පැත්ත හැරවලා ආයෙ 500 වතාවක් ගන්නවා. නම් මොනවයින් නොකිය අඬන්නේ නැත්නම් මේ සසරේ මම බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නයි මේ පෙරම් පුරන්නේ කියලා. මේ විදිහට දුක් විඳගෙන ආවේ. ඒකනේ සඳහන් කරන්නේ මහා සාගරයේ තියෙන ජලයේ පරද්දර ලේ දන් දුන්නා. රුධිරේ කුයි තරම් දන් දුන්නද වෙන සඳහන් කරන උදාහරණයක් මේ ලෝක ධාතුවේ නෑ. එහෙමයි දුක් විඳි. as is must lay දන් දුන්න දරුවන් විතරක් දන් දුන්න ප්‍රමාණය සඳහන් කරනවා. දරුවන්ව විතරක් යොදුන් 1,68,000 කුස මේ මහා මේරු පර්වතයට වඩා උසයි කියලා සඳහන් කරනවා. දරුවන්ව බැඳලා දෙනකොට දරුවන්ව අත් දෙකෙන් ගැට ගහලා ලණුවකින් බැඳලා දුන්නා නම් ඒ බැඳලා දුන්න වැල් ප්‍රමාණය මහා මේරු පර්වතයට වඩා උසයි කියලා සඳහන් කරන්නේ. මහා මේරු පර්වතය කොයිතරම් උසයිද? යොදුන් 1,68,000 උසයි. යොදුනක් කියන්නේ හැතැම්ම 16ක්. හැතැම්මක් කියන්නේ කිලෝමීටර් 1.6ක්. ඉතින් කිලෝමීටර වලින් බලපුවම කොච්චර උසයිද? අපිට පුළුවන් ද එහෙම දරුවෝ දන් දෙන්නේ? අපිට පුළුවන් ද එහෙම දරුවෝ විතරක් දන් දෙන ප්‍රමාණය එහෙමනම් අපේ රට රාජ්‍ය ධන දාන්නේ රණ්ඩේදී මුතුමැණික් එහෙම පෙරම් පුරන්න අපට පහසුයිද? ඒකයි සඳහන් කළේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ගන්න කියන එක පහසු නෑ. පිළිතුරු මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය කල්ප 4ක් තියෙනවා. මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය කල්ප 4යි. අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර් කල්ප 64ක් තියෙනවා. මේ කාරණා හොඳට මතක තියාගන්න. අන්තර් කල්පයක් ඇතුලේ දවස් 365 අවුරුදු කීයක් තියෙනවද? මේක සඳහන් කරනවා 1.140ක්. ඒකට කියන්නේ අසංඛ්‍ය කියලා. අසංඛ්‍ය කියන ඉලක්කම ලියන්න ඉස්සරහින් 1 ලියලා ඊට පිටිපස්සෙන් 140ක් ලියන්න ඕනේ. එහෙමනම් දවස් 365 අවුරුදු 1.140ව 86,40,000ක් තියෙනවා. ඒක අන්තර් කල්පයක් ඇතුලේ. නම් අන්තර් කල්ප 64ක් තියෙනවා. ඒක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ. සඳහන් කරනවා එක් අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අපි ජීවත් වෙනවා.
තවත් එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අපි නැහිනවා. අසංඛ්‍ය කල්පයක් පුරාවටම මේ ලෝකේ විනාශ වෙනවා. බොහොම හිමින් හිමින් බොහොම සියුම් විදිහට වෙන්නේ. ඒක එකපාරෙම වෙන්නේ නෑ අපි හිතනවා වගේ. බොහොම හිමීට වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා නැහිලා පවතිනවා කියලා ඊතුන්වෙනි අසංඛ්‍ය කල්පයේ පුරාවටම මේ ලෝකේ කිසිම දෙයක් නැහිලා පවතිනවා. හතරවෙනි අසංඛ්‍ය කල්පයේ සඳහන් කරනවා නැවත මේ ලෝකය හට ගන්නවා කියලා. එhmenan කොයි අසංඛ්‍ය කල්පයේද අපි මේ දැන් ඉන්නේ? අපි ජීවත් වෙන අසංඛ්‍ය කල්පයේ තමයි අපි මේ ඉන්නේ. ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ නමක් මනුස්ස ලෝකෙට පහළ වෙලා තවමත් ජීවමාන ඉන්න විවේක ඉපදිලා තියෙනවා. නම් ඒකේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. පින්තුනි රාත්‍රියට හඳ පායනකම් කණාමෙදිරිය බබලනවා. හැබැයි හඳ පායපුවාම කණාමෙදිරියෙන් ගෙලියෙන් අපිට වැඩක් තියෙනවද? නේ කණාමෙදිරියෙන් ගෙලියෙන් අපිට ඇති වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් මේ කදෝපැණියම් බබලනවා කියලායි සඳහන් කරන්නේ. සාමාන්‍ය අය මිත්‍යා දෘෂ්ටිගත ආගම් මිත්‍යා දෘෂ්ටිගත මිනිස්සු මිත්‍යා දෘෂ්ටිය පුරාවට මේ මුළු මහත් වූ ලෝක දාතේ පැතිරිලායි තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පහළ වුණාම සියලුම තරු පරද වෙලා ඝන අන්ධකාරයේ නැතුරු ගිහිල්ලා මේ පූර්ණ සූර්යයා මේ මනුස්ස ලෝකය ආලෝකමත් කරනකොට අනිත් තරු වලින් හඳවල වලින් ඇති වැඩ නේ සාමාන්‍ය ආලෝකයෙන් ඇති වැඩක් නේ සූර්යයා බබලනවා. එනම් බුදුරජාණන් වහන්සේ නම මනුස්ස ලෝක ධාතුවට පහළ වීම ඉතාම දුෂ්කරයි දුර්ලභයි. ඒ අවස්ථාව ලෙහෙසියෙන් මේ ලෝක සත්‍යයට හම්බ වෙන්නේ නෑ. ඒක බොහොම දුර්ලභයි. එහෙනම් මේ මොහොතේදී අපිට ඒ කාරණාව අපට දුර්ලභ නෑ. ඒ කාරණාව අපි භුක්ති විඳිනවා මේ මොහොතේදී. එහෙමනම් සඳහන් කරනවා පළවෙනි කාරණාවෙන් දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මි. මහණෙනි අප්‍රමාදීව සම්පාදනය කරන්න මේ මනුස්ස ලෝකයේ බුද්ධෝත්පාදේ ඊටාම දුර්ලභයි. ඊළඟට සඳහන් කරනවා දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. නම් දෙවෙනි කාරණාව තමයි මනුස්ස පටිලාභය මේ ලෝකේ ඊටාම දුර්ලභයි. manussත්වයක් ලබන එක ඒක ඊටාම දුර්ලභයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ. කොයි තරම් දුර්ලභයිද මේ මනුස්ස ලෝකෙට එන ගමන හරි පහසුයිද? නෑ ඒක කවදාකවත් පහසු වෙන්නේ නෑ. ලෙහෙසියෙන් මනුස්ස ලෝකෙට එන්න බෑ. ඒකට එන්න නම් හරියට සිල් රැකලා හරියට පින් කරලා තියෙන්න ඕනේ. අපි හිතමුකෝ අපි පින් කරලා ගිහිල්ලා දෙවියන් අතර ඉපදුනා කියලා. දෙවියන් අතර ඉපදුනහම අපි මේ පින භුක්ති විඳලා ඉවරුනහම නැවත අපට මහත් වූ සිල් රැකලා මහත් වූ පින් කරගෙන තිබ්බේ නැත්නම් අය ලේසියෙන් මේ මනුස්ස ලෝකෙට එන්න හම්බ වෙන්නේ නැහැ. මේ මනුස්ස ආත්මය ලබා ගැනීම ඉතාම දුර්ලභයි කියන කාරණාව උදාහරණකින් අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නා. බාල පඬිත කියන සූත්‍රයේ අහලා තියෙනව නේද? අපේ පින්නතුන් කනකස් බෑවික් පිළිබඳ උදාහරණයක්. කනකස් බෑවික් ගඟකට වැටෙන වියගහ කෙමින් මහා සාගරයට යනවා. මහා සාගරයට කියන්නේ හරි විශාල භාජනයක් වගේ. මේ ලෝකේ වැඩිපුරම අපි පෙරලා බැලුවොත් මොනවද මේක වැඩිපුරම තියෙන්නේ? මහා ජලකඳකින් වෙහෙලා තියෙන නිල් පාටයි. ලෝකේ වැඩිපුරම තියෙන ජලය. ඉතින් මේ වියගහ මහා සාගරයට ගියාපුවාම උතුරින් හමන හුලකින් දකුණට, දකුණින් හමන හුලකින් උතුරට, නැගෙනහිරින් හමන හුලකින් බටහිරට, බටහිරින් හමන හුලකින් නැගෙනහිරට, නිර්ත දිගෙන් හමන හුලකින් ආගේ විදියට මේ හතර වටේට මේක මහා සාගරය එහාට මෙහාට වෙවි තියෙනවා. මෙහෙම වෙවි තියෙනකොට මහා සාගරය කියන්නේ පුංචි ප්‍රමාණයක් එහෙම නෙවෙයිනේ. මේක ඇතුලේ බොහොම විශාලයි මේක. ඒ නිසා එහෙට මෙහෙට වෙවි තියෙනකොට එක කන කැස් බෑවෙක් එක හැක් කනයි එක හැක් පේනවා. එක කන කැස් බෑවෙක් අවුරුදු 100කට වතාවක් මේ මහා සාගරයේ යම් තැනකින් මතුවෙනවා. කොහින්ද නතර වෙන්නේ කියලා කියන්නත් බෑ අපිට. හැබැයි එයා ඉන්නේ අවුරුදු 100කට වතාවක්. එහෙම ආපුහම එයාට මේ වියගහ හම්බුනොත් එහෙම
හම්බුණාට වැඩකුත් නැහැ. මේක එයා උඩට එනකොටම එයාගේ ඇහැට සම්බන්ධ වෙන්නත් ඕනේ, බෙල්ලෙන් ඒක උඩට යන්නත් ඕනේ, අහස දිහා බලන්නත් ඕනේ. මේක බොහොම දුර්ලභ නැද්ද? මෙයා ජලයේ ඉඳලා උඩට එන ගමන් මේක හම්බෙන්නත් ඕනේ. මෙයාගේ ඇහැට ඒක සම්බන්ධ වෙන්නත් ඕනේ. අහස දිහා බලන්නත් ඕනේ. මතුවෙන තැනින් තියන්නත් ඕනේ. මතුවනේ නැති වුණොත් එහෙම මහා සාගරේ නැවත මෙයා යටට යනවා. උඩ ඉන්නේ එහෙම නෙවෙයි ඉන්නේ අවුරුදු 100කට වතාවක්. මං ආයෙ අවුරුදු 100කින් තමයි ආයෙ ඉන්නේ. ඉතින් මේක දුර්ලභ නැද්ද? අපිට හිතෙනවා දුර්ලභයි කියලා. අපේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේක වෙන්න පුළුවන්ද? මහණෙනි මේක වෙන්න බැරිද? මහණෙනි මේක ඊටාම දුර්ලභයිද? මහණෙනි මේක දුර්ලභ නැද්ද කියලා ඇහුවා. ස්වාමින් වහන්සේලා මතක් කළා භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව ඊටාම දුර්ලභයි. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි ඔය කාරණාව ඊටාම දුර්ලභ වුණාට ඔය කාරණාව ඊටාම සුලභයි කියලා. නමුත් ඒ සුලභ මනුස්ස ජීවිතයකට නැවත එන්න බෑ. ඔය කාරණාව ඊටාම ඒ නිසා දුර්ලභ වුණොත් සුලභයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. එම්නම් හිතෙනව නේද දැන් මේ ලබාගත් ඵලෙ කොයිතරම් වටිනවද කියලා. මේකේ වටිනාකම ගොඩක් අය දන්නේ. ඒ නිසා බණ අහන්නේ. ඒ නිසා පින් කරගන්නේ. ඒ නිසා පෙරම් පුරන්නේ. පාරමිතා පුරනවා කියන එක අහලවත් නෑ අද කාලේ ගොඩක් අය. පෙරම් පුරනවා කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. සමී කාරණා මොම ගැඹුරින් විමසන්නේ. ඊටාම දුර්ලභයි මේ මනුස්ස ජීවිතය ලබා ගැනීම. හැබැයි එහෙම දුර්ලභ මනුස්ස ජීවිතය ලබා ගන්න අම්මා කෙනෙක්ගේ කුසකට ආපුවම තවත් ඒක දුක් සහිතයි. අම්මා කෙනෙක්ගේ කුසේ නිරේවල් කිහිපයකම දුක තියෙනවා කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ. දුක් ඔක්කොම අපිට විඳින්නේ. ඒ දුක් ඔක්කොම අපිට විඳින්න වෙනවා. එමෙ විඳගෙන මනුස්ස ලෝකෙට ඉපදුනහම ඒ ජීවිතේ ජීවත් කරවන්න දුක් විඳලා හම්බ කරන්න ඕනේ. හම්බ කරන දේවල් වලින් කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ. එහෙනම් මේක ලේසියිද? මේක ලේසි නෑ. දුක් විඳලා මනුස්ස ලෝකෙට ආපුවාම එතෙන්ට ගිහිල්ලා ආයෙ මේක කවන්න, පොවන්න, නාවන්න ඕනේ. එහෙනම් ඊ දේවල් කරා කියමුකෝ. හැබැයි අපි දන්නේවත් නෑ පඩිපෙලකින් වැටලා මැරලා යන්න වෙනවා. එහෙම නැතිනම් උඩක ඉඳලා බිමට වැටලා මැරලා යන්න වෙනවා. එහෙම නැතිනම් නිදියේදී ඉන්නකොට සීවිකල් වෙලා හරි මොනවා හරි වෙලා ලේනහර පොපොල්ලා හරි පපුවේ අමාරු වෙදිලා හරි අපිට මැරලා යන්න වෙනවා. අපි දන්නේ නෑනේ කොයි වෙලාවෙ අපිට මැරෙන්න ඉදි කියලා. නේ ඉක්මනට මේක දාලා යන්න වෙනවා. ඒසට කොයිතරම් පින් කරගෙනද මෙතෙන්ට ආවේ? හැබැයි එනවට වැඩි වේගකින් අපට යන්න වෙනවා. එනවට වැඩි වේගකින් යන ගමන ඊටාම පහසුයි. ඒ කියන්නේ පහසු නිසානේ කියලා බෙල්ල වෙල දාගන්නේ. කෝච්චියට යාන වාහන වලට බෙල්ල තියන්නේ. වතුර යටට ගිල්ල මැරෙන්නේ. මේක ඊටාම පහසු නිසා. හැබැයි මරණාසන්න වේදනාව පිළිබඳ අපට කියලා දෙන භාග්‍යවතුන් වහන්සේ ඒ වේදනාව පිළිබඳව නම් සඳහන් කළේ අති භයානකයි මරණාසන්න වේදනාව කියලා. මේ මනුස්ස ජීවිතයෙන් ප්‍රතිඵල නෙලා ගන්න දන්නේ නැති අය මේ ජීවිතයේ සුළුෙන්මයි තකන්නේ. හැබැයි සැබෑම සත්පුරුෂය අපට හම්බෙලා කියලා දුන්නොත් මේ මනුස්ස ලෝකෙට එන්න විතරක් මේ මහ පොළොවේ තියෙන වැලිකෙට ගානට ආත්ම වාරවල ඉපදී සිල් රැකලා පින් කරලායි මෙතෙන්ට ආවේ. ඊතරම්ම වටිනවද මේ මනුස්ස ජීවිතේ? ඊතරම්ම වටිනවා. ඇයි ඊතරම්ම වටින්නේ? මොකද මේ මනුස්ස ලෝකෙට විතරක් ඉපදිලා කරගන්න පුළුවන් පින් තියෙනවා. මේ මනුස්ස ලෝකයේ විතරක් මේ ඉඳලා කරගන්න පුළුවන් පාරමිතා තියෙනවා. වෙන තැන්වල ඉපදිලා ඒව කරගන්න ඒව පුරා ගන්න බෑ. ඒකට මේකට එන්නම ඕනෙමයි. නම් එහෙනම් ඇවිල්ලා ගොඩක් අය පෙරදිලා යනවා, දිනලා යනවාද? මේ ලෝකෙට ගොඩක් ඇවිල්ලා පෙරදිලා යන එකයි වෙන්නේ. එහෙමනම් සඳහන් කළා මහණෙනි දෙවෙනි කාරණාව තමයි ඊටාම දුර්ලභයි මේ මනුස්ස ජීවිතය ළඟා කරගන්න එක. තුන්වෙනි කාරණාවට සඳහන් කළා දුර්ලභා කන සම්පatti. මොකද්ද මේ ක්ෂණ සම්පත්තිය දුර්ලභයි? මේ හොඳට පේන ඇස් දෙක, හොඳට ඇහෙන කන් දෙක, ගඳ සුවඳ දැනෙන නාසය, මේ දිව කට,
ඒ වගේම මේ අත් දෙක කකුල් දෙක මේ හොඳට ලැබලා තියෙන නුවණැස මේවා එකට එක ගැළපීලා අපට ලැබීම ඊටාම දුර්ලභයි. අත් දෙක ලබන්න සසරේ කොයිතරම් පින් කළාද? කකුල් දෙක ලබන්න කොයිතරම් සසරේ පින් කළාද? හොඳට පේන ඇස් දෙක ලබන්න කොයිතරම් සසරේ පින් කළාද? වෙන වෙනම මේ කන් දෙක ලබන්න කොයිතරම් සසරේ පින් කළාද? ඔබට මට තියෙන බුද්ධිය ලබන්න කොයිතරම් සසරේ අපි පින් කළාද? මේ විදිහට බැලුවොත් මේ පංචේන්ද්‍රියන් එකපාර කිසිම අපද්‍රව්‍ය කිසිම හිරිහැරයක් නැතිව කිසිම කරදරයක් බාධකයක් නැතිව අපි හැමෝටම මේ වෙලාවේ ලැබිලා නැද්ද? මේ ලැබිලා තියෙන අවස්ථාවට ක්ෂණ සම්පත්තිය කියන්නේ මේ මොහොතේදී මං හොඳින් ඉන්නවා. නමුත් තවසුළු මොහොතකින් මට මොනවා වෙයිද මේ ශරීරයට කියලා මන් දන්නේ නෑ. මේ මොහොතේදී මට ධම් තේරෙනවා. නමුත් ධර්ම දේශනාව අවසන් වෙනකොටම එතනින් එහා සමහර විටකදී අපිට ධර්මයේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් මේ වෙලාවේ මට හොඳට බණ අහන්න පුළුවන් නුවණක් තියෙනවා. නමුත් තව විනාඩි කිහිපයකින් මට බණ අහන්නේ තියෙන මනස විකෘති වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ හොඳයි. එහෙනම් ක්ෂණ සම්පත්තිය මේ මොහොතේදී අංග සම්පූර්ණයි. එහෙනම් මේකට කියන්නේ ක්ෂණ සම්පත්තිය. ඒක ලබන්න සසරේ වෙනම පින් කළා. මේක කිව්වට බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. අපි පිළිතුරෙන් හිතන්නකො කන් දෙකක් තිබ්බේ නැත්නම් බනහන්න මොකද වෙන්නේ? ඒ කෙනාගේ වෙනම ලෝකයක තනියම හිත ඉඳලා මැරිලා යන්නයි වෙන්නේ. අපරාධේ මනුස්ස ජීවිතයටත් ඇවිල්ලා බුද්ධෝත්පාද කාලයක ඉපදිලා නමුත් බනහන්න විදියක් නැහැ. ධර්මයේ කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඒ නිසා පව් කර ජීවිතයක් ගත කළා මැරිලා ගිහලා නිරීපදින්නේ භවය සකස් කරගන්නවා. ඇස් දෙකෙන් පේන්නේ සතුටු වෙන්න දකින්න කල්පනා කරන්න පේන්නේ. ඒකත් ඒ විහිමයි. දේත දූත නල්ලි තියගෙන වඳින්න අත් දෙකක් මට ලැබිලා නැහැ. ඇවිදගෙන ගිහිල්ලා බණ අහන්න ධර්ම ශ්‍රවණේ කරන්න සිල්වතුන් ගුණවතුන් ප්‍රඥාවන්තෙන් හම්බෙන්න දකින්න හිත පහදව ගන්න මට කකුල් දෙකක් හරියට ලැබිලා නැහැ. ඒකට ඒගොල්ලෝ දුක් විඳින්නේ නැද්ද? ඒගොල්ලෝ දුක් විඳිනවා. මේ මොහොතේදී මේ කාරණා ඔක්කොම ටික මට මේ මොහොතේදී නම් මේ කාරණා ඔක්කොම ටික සම්පූර්ණයි. සත්පුරුෂයොත් හම්බෙලා ඒ වගේම ක්ෂණ සම්පත්තිය සම්පූර්ණයි. බුද්ධ ශාසනයත් හම්බුණා. භාග්‍යවතුන් වහන්සේත් හම්බුණා. සත්පුරුෂයොත් හම්බුණා. එහෙමනම් මම වාසනාවන්ත නැද්ද? මම වාසනාවන්තයි. එහෙනම් ක්ෂණ සම්පත්තිය ඕනාවටත් වඩා මේ මොහොතේදී සම්පූර්ණ වෙලයි තියෙන්නේ. එහෙනම් මේ තමයි උච්චතම අවස්ථාව. මේකෙන් ප්‍රතිඵල නෙලා ගන්න නැති අයට කියන්න තියෙන නම මොකද්ද? අඥානියෝ කියලා. බාලියෝ කියලා. දුර්ලභ දියමන්තියක් අතර ලැබිලා තියෙන වෙලාවේ මේක විසිකන්නේ මොන වගේ අයද? අනුවණයමයි අඥානියමයි. ඒ නිසා මේ කාරණාව බොහොම හොඳට හිතන්න. දුර්ලභ කණ සම්පත්තිය කියලා කාරණාව මතක් කළේ ඒකයි. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ හතරවෙනි කාරණාව සඳහන් කරනවා. මේ කාරණා බොහොම ගැඹුරට සාකච්ඡා කරන්න තියෙන කාරණා. දුර්ලභ පබ්බජ්ජා උතුම් වූ පැවිද්ද මේ ලෝකේ ඊටාම දුර්ලභයි මහණෙනි කියලා අපේ භාග්‍යතුන් වහන්සේ කියලා දුන්නේ. පැවිදි වීම ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි වෙනවා. එක ආගම් වලට අනුව ඒ ආගමේ තියෙන විදිහට පැවිදි වෙනවා. හැබැයි මේ ලෝකයේ මේ සඳහන් කරන්නේ සැබෑම පැවිද්ද දුර්ලභයි. සැබෑම පැවිද්ද මේ ලෝකේ ආරම්භ කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක්මයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනික කාලේ විතරයි සැබෑම පැවිද්ද මේ ලෝකේ හටගන්නේ. නම් පැවිද්ද දුර්ලභයි. සැබෑ පැවිද්ද ලැබෙන එක දුර්ලභයි කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. සැබෑ පැවිද්ද ලැබෙන එක ලෙහෙසිද? නෑ, ඒක ලෙහෙසි නෑ. සංසාරයෙන් එතර වෙන්න මාර්ගය හොයාගන්න නුවණැති සත්පුරුෂ ප්‍රඥාවන්තයෝ කල්පනා කරනවා මේ ගිහි ජීවිතයේ තියෙන ලාමක බැඳීම. මේ ලාමක බැඳීම් මත හැරදාලා මම පැවිදි භූමියටපත් වෙනවා. එහෙම පැවිදි භූමියටපත් උන අය තමයි මේ සසර ගමන නිවල දැම්මේ. පුංචි උදාහරණයක් සඳහන් කළොත් රට්ටපාල මහරහතන් වහන්සේ අම්මට තාත්තට ළඟට ගිහින් කියනවා මට පැවිදි වෙන්න ඕනි. නෑ පුතේ දෙන්න බෑ. එහෙනම් මං උපවාස කරනවා. අද කාලේ උපවාසයටත් ගරහනවනේ.
දන්නේ නැති නිසා. නමුත් සඳහන් කළේ නෑ මම උපවාස කරනවා. උපවාස කළා මම බඩගින්නේ ඉන්නවා මම මැරෙනවා මට පැවිදි වෙන්න දෙන්නේ නැත්තම්. පස්සේ යාළුවෝ කියලා කිව්වා අම්මයි තාත්තයි කිව්වා කියන දේ අහන්නේ එහෙනම් පුතේ පැවිදි වෙන්න කියලා අවසර දුන්නා. ඊට පස්සේ ගිහිල්ලා පැවිදි වුණා. රජවරු සිටවරු මහ උත්තමයෝ මහා කප්පින මහ රජුරෝ ගව් 480ක් පහු කරගෙන ඇවිල්ලායි බුද්ධ කියන වචනේ ඇහෙනකොට ගල් ගැහුණා වගේ හිටියා කියලා සඳහන් කරන්නේ. ගල් වෙලෙන්දු තමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණා කියනකොට ගල් ගැහුණා වගේ බලන් හිටියා කියලා. මොනවද උඹ ඔය කියන්නේ? ඇත්ත කියාපන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කිව්වොත් මම ඔබට මුදල් දෙනවා. එහෙමයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා රත්නත්‍රයේම පහළ වෙලා කියලා දැනගත්තාම නැවත මාලිගාවට හැරිලවත් ගියේ නෑ කියලා සඳහන් කරනවා. අනෝජාවට ලියුමක් ලියනවා මේ නලල්පට ගලවලා අරගෙන අනෝජා මං කවදාකවත් ආයේ මාලිගාවට එන්නේ නෑ. රත්නත්‍රයේ පහළ වෙලා මේ ලෝකෙට මං යනවා බුදුන් දහම් සංගුණ හොයාගෙන. Tamanගේ ඉන්නේ 1000ක තරම් පරිවාර ආරක්ෂකයින් සමග අශ්වයන්ගේ පිටේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගංගා තුනක් තරණය කරගෙන ජීවිත පූජාවෙන් භාග්‍යතුන් වහන්සේ හොයන් ආවි කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ රශ්මී ජාලවන් විහිදුවානුග ගහක් යට වැඩ ඉන්නකොට මේ වැඩ ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි කියලා දැනගන්නවා. කවදාකවත් ඒ වෙනකොටත් දැකලා ඊ වෙනකොටත් දැකලා නැහැ. කොහොමද පිළිගන්නේ? අශ්වයන්ගෙන් බැහැලා ධන බිම ඇනගෙනයි බුදුරජාණන් වහන්සේ ළඟට ධනින් ඇවිදගෙන යන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ වෙයි මෙච්චර කාලයක් මං සසරේ හෙව්වේ. මට නිවන් දකින්න මග කියා දෙන්න මගේ ගුරුවරයන් වහන්සේ කියලායි මාර්ගය ඉල්ලන්නේ. ඒ අපේ ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාතර වැඩ ඉන්නේ මහා කප්පින මහරහතන් වහන්සේ. සඳහන් කරනවා යම් කෙනෙක් බුද්ධානුස්සතිය ප්‍රගුණ කරන්න නම් මහා කප්පින මහරජුරුවන්ගේ වගේ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනි කියලා. මේ ශ්‍රද්ධාව අපට තියෙනවද? ඒක විමසන්න උන්වහන්සේගේ චරිතාපදානිය දැනගන්නම වෙනවා අපට. එහෙමනම් මට ශ්‍රද්ධාව තියෙනවා. රජවරු සිටවරු සක්විති රජවරු පවා ලෝතුරා බුද්ධ ශාසනය පහළ වුණ කාලයක නමුත් සක්විති රජ කෙනෙක් පවා පැවිදි භූමියටපත් වෙනවා කියලා සඳහන් කරන්නේ. බුද්ධ ශාසනයකුත් සක්විති රජ කාලයකුත් එකපාර පහළ වෙන්නේ නැහැ. හැබැයි සක්විති රාජ්‍ය කාලයක බැරි වෙලාවත් බුද්ධ ශාසනයක් පහළ වුණොත් එහෙම සක්විති රජතුමා ඇවිල්ලා ලෝතුරා සම්බුද්ධ ශාසනයේ පැවිදි භූමියටපත් වෙනවා කියන කාරණාව සඳහන් කරනවා. නම් මේ පැවිද්ද කොයිතරම් වටිනවද? නිලේ නිසා කොයිතරම් අපි පව් කරනවද? රජවරු සිටවරු වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි රජකම රජ වුණා කියලා ඉවර වෙලා අපි ලැබුවා කියලා අපට එකකින් පව් පෙරෙන්නේ නැද්ද? රජකම නිසා පව්මයි පෙරෙන්නේ. තේමී ජාතකයක හොඳට සඳහන් කරලා තියෙනවා. අවුරුදු 20ක් රජකම් කරපු එකේ ප්‍රතිඵලයක් අවුරුදු 80000ක් ඔසුපත් නිරේක පැහිඳ වෙනවා. එහෙනම් සිදුවුණ එක වැරද්දකට ඔසුපත් නිරේ අවුරුදු 80000ක් පැහිඳ වෙනවා නම් ඒ රජකම මං ලබා ගත්තට ඇති වැඩක් තියනවද? නෑ. ඒ රජකම මට එපා. මාරයා වෙන්නත් පෙරම් පුරන්න ඕනේ. කාන්තාවකට එහෙම පෙරම් පුරන්නත් බෑ කියලා සඳහන් කරන්නේ. පිරිමියෙක් වෙන්න ඕනේ ඔක්කොටම කලින් මාරයා වෙන්නත් පෙරම් පුරන්න. හැබැයි මාරයා වෙන්නත් පෙරම් පුරපුවාම මාර තනතුරු ලබා ගත්තාම පව් පෙරෙන්නේ නැද්ද? නෑ. ඒක ලබා ගත්තාම පව්මයි යා කරන්නේ. එහෙනම් ඒ තනතුරු ලැබුවට වැඩක් නෑ. ඒ වගේ මට වෙන්නේ පවක් නම්. එහෙනම් සඳහන් කරනවා පැවිදි භාවයේ ඊටාම දුර්ලභයි. තවත් බොහොම ගැඹුරු කාරණා සාකච්ඡා කරන්න තිබුණත් අවසාන කාරණාව සාකච්ඡා කරමු. දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං. සද්ධර්ම ශ්‍රවණිය දුර්ලභයි. නිර්මලව පර්‍යාප්ති ආසන්නෙම් වා දරන්නෙම් වා වචනෙම් පුරුදු පුහුණු වන්නෙම් වා කියලා ප්‍රාර්ථනා කරලා තිබුණ අයට සසරේ හරියට පින් කරලා නිර්මල ධර්මයේම අහන්න ලැබෙනවා. විකෘති ධර්මයේ ඒගොල්ලොන්ට අහන්න ලැබුණොත් සසර පුරුද්ද නිසා මේගොල්ලෝ තේරුම් ගන්නවා නෑ මේ මට ඇහෙන්නේ සැබෑ ධර්මයේ නෙවෙයි විකෘති ධර්මයේ කියලා. හැබැයි අපි සසරේ නිර්මල පර්‍යාප්ති ආසන්නෙම් වා දරන්නෙම් වා වචනෙම් පුරුදු පුහුණු වන්නෙම් වා කියලා පතල ප්‍රාර්ථනා කරලා නැතිනම් සම්මා දිට්ඨිගත වන්නෙම් වා කියලා එතන ප්‍රාර්ථනාවේ ඇති අති භයානකකම තේරෙනවා. එහෙම ප්‍රාර්ථනා කළා නැතිනම් අපිට අපි ඉක්මනට මනුස්ස ලෝකෙට ඉපදුනත් සමහර විටකදී මිත්‍යා දෘෂ්ටිගත ස්වභාවයට
යහු වෙනවා. දැකලා නැද්ද වෙනත් ආගම් වලයි ලෞතර සම්මා සම්බුද්ධ ශාසනය තේරුම් අරගෙන සසරින් ගොඩ යන්න වෙහෙසෙන අය නැද්ද? එහෙම ඉන්නවා. ඒ සසරේ බණ අහලා බණ හුරු පුරුදු කරලා මිත්‍යා දෘෂ්ටිගත වෙනොත් යම් පාප කර්ම කරන නමුත් නැවත සම්මා දිට්ඨිගත වෙනවා. සමහර කාලවල එනවා කියලා සඳහන් කරනවා 16න් බැදි පියල්ලක් බැඳලා මුළු නගරේ වටේ රජුරෝ යවනවා බණපද දෙකක් දන්නේ කෙනෙක් ඉන්නවා නම් මට ඇවිල්ලා බණ කියන්න කියලා. නමුත් ඒ 16න් බැදි පියල්ල පිළිගන්න තරම් කෙනෙක් නැහැ. ඒ වෙනකොට ධර්ම ශ්‍රවණේ දහම් කියන පදේවත් දන්නේ නැහැ. සමහර කාලවල වලට සඳහන් කරනවා අපේ දහම්සොඬ රජතුමා යක්ෂයාට සඳහන් කරනවා යක්ෂය ඔබ මට බණ කියාපන් ඒ වෙනකොට මම පයින්නවා උඹේ කටට බණපද දෙකක් අහන්නයි දහම්සොඬ මහරජතුමා යක්ෂයාගේ කටට පැන්නේ. කටට පයින්වත් එක මට බණ කියන්න ඕනි. ඒ වෙනකොට මම උඹේ කටට මම පයින්නවා. එහෙනම් මේක ලේසිද බණ අහන්න ජීවිතය පූජා කරපු අය උත්තමයෝ මේ සසරේ ඉන්නවා. අපි බණ අහන්න කියපුවම අපිට ඒකේ වටිනාකම තේරෙන්නේ නැති නිසා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විතිකිච්ඡා කියන ඒවාට අපේ හිත අහු වෙනවා. ඒ නිසා මේකේ වටිනාකම දන්නේ නැති වුනහම අපි ඒකෙන් ප්‍රතිඵල ප්‍රයෝජන නෙලා ගන්නේ නැහැ. නමුත් බණ අහන්න විතරක් සසරේ ජීවිත පූජා කරපු අය ඉන්නවා. ජීවිතේම පූජා කරපු අය ඉන්නවා බණ අහන්න. නිසා මේ කාරණා සසරේ තේරුම් අරගන්න අපේ බුදුරජාණන් වහන්සේ නිතර දිනපතාම උදෑසනට තමන් වහන්සේගේ ශ්‍රාවකින්ට සඳහන් කරපු ගාථා රත්නයක්. මේ දුර්ලභ වූ කාරණා පහ ඔබේ ජීවිතවලට පහසුවෙන් අවබෝධ කරගෙන මේ දුර්ලභ වූ කාරණා මේ මොහොතේදීත් ඔබට මට ඒ විදිහටම දුර්ලභ නැති විදිහටම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ එහෙනම් බොහෝ දිනාට වැඩි සසරේ ඔබයි මමයි කොයිතරම් පින් කරලා තියෙනවද? ඒ කාරණාව තේරුම් අරගෙන සැබෑම බුදුරජාණන් වහන්සේ තවමත් වැඩ ඉන්න මොහොතක වහන්සේගේ නිර්මල ආශිර්වාදය ලබාගෙන සසර මඟ නිවාලන්නට ඔබ සියලුම දිනාට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනා මේ පින්කමේ පින්වන්ත දායකත්වය ශ්‍රී බෝධිරුක්ඛ යෝගාශ්‍රමයේ වවනවත්ත පාර මාම්පේ පිළියන්දල යෝගාශ්‍රම වාසී අවසරයි පූජනීය මාරපණ විමල ධම්ම මහා ස්වාමින් වහන්සේ විසින් දැනට පැවිදි භූමියට පත්වී 65 වී පසුවන පැවිදි භූමියට පත්වී මාර්තු 8 වෙනි දිනට වසර 39ක් සහ උපසම්පදාවෙන් වසර 30ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීම වශයෙන්ද පරලෝ සැපත් දෙමෝපියන් ඇතුළු ගිහි පැවිදි ගුරුවරුන්ට පින්දීමේ මහත් වූ කල්යාණ මිත්‍රතාවයෙන් යුක්තව මේ මහා කුසල කර්මය ලෝකයා වෙනුවෙන් දානය කරන්න කටයුතු කරුණු කාරණා සම්පාදනය කළා. උතුම් වූ අරමුණ ගුරු දේවෝත්තමයන් වහන්සේ වන අස්ගිරි පාර්ශවයේ බෝධිනාගල ආදී අප ආරණ්‍ය සේනාසනවල ආධිපත්‍ය දරුවා වූ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ භාවනා පිළිබඳව කතිකාචාර්ය දරුවා වූ අවසරයි මිරිත්වත්තේ අබේරේවත නාහිමිපාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම සංඝ පීතෘවරයන් වහන්සේලාට පින් පැමිණවීමත් ඒ වගේම පැවිදි භූමියට පත්වීමට මඟ පාදා දුන් අතිපූජනීය පානුදුරේ අරිය ධම්ම මහා ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් ගිහි ජීවිතයේදී ආචාර්ය වැඩ සිටි වටාපොත ශ්‍රී සුමංගල මහා ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් ඊට අමතරව දෙමෝපියන් ඇතුළු සියලුම ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා කියන මහත් වූ කෘතවේදීතාවයෙන් යුක්ත මේ මහා කුසල කර්මයේ සිද්ධ කරගත්තා. රැස් කරගත් සියලුම පින් දහම් ඒ මහෝත්තමයන් වහන්සේලා ඇතුළු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. අපාරණ්‍ය සේනාසනවල දැනට ආධිපත්‍යයේ දරන කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක අවසරයි ලබුගම ආනන්ද ධම්මකිත්ති නාහිමිපාණන් වහන්සේට අදට 73 වසරක් පිරීම නිමිති කරගෙන
උන්වහන්සේට රත්න කරනවා. අප සියලුම ස්වාමින් වහන්සේලාට රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන අධ්‍යක්ෂක අවසරයි බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසරයි විමල ධම්ම මහා ස්වාමින් වහන්සේගේ දෙමව්පියන් වන කේවි ඩිංගිරි මහත්මයා කේවි මැණික් එතන පින්වත් මෑණියන් වහන්සේ ඇතුළු පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම පින්කමට සහ සම්බන්ධ වීමට සැපමිනි හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මනින් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීමට මේ මහා කුසල කර්මයේ පාරමී වේවා කියලා ආශිර්වාද කරනවා. මේ මහා කුසල කර්මයේ සිද්ධ කළ යෝගාශ්‍රම වාසී අවසරයි පූජනීය මාර්පණ විමල ධම්ම මහා ස්වාමින් වහන්සේටත් තව තවත් මෙම සසුනඹර ආලෝකමත් කරන්නට ලෝතර සම්බුද්ධ ශාසනයේ යෙදෙමින් සසරින් එතරටපත් වන්නට මේ කුසල කර්මයේ මහත් වූ ශක්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන් සහිත ලෝක සත්වයාටත් මේ පින් අනුමෝදන් වේවා. දේශකයන් වහන්සේටත් අනුමෝදන් කර සියලුම පින් දහම්මා පැවිදි භූමියටපත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්මාර්ගයේ කියා දුන් පූජනීය කෝරළයාගම සම්තිස්ස මගේ පින්තුන් වහන්සේ ඇතුළු මහා සත්පුරුෂයන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින් අනුමෝදන් කළ හැමට පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ හැම දිනාටම රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. ඊ타මත්ම ඉක්මන් භවයක් තුලදීම ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහා කුසල කර්මයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං තී දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝච්ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. ඒ උතුම් වූ සද්ධර්ම දේශනා පවත්වා වදාළ පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදරම දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් පිරිසට ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට ආරාධනා කරමින් අපතුම් මහා සංඝරත්නය මෙලෙසින් වන්දනා කරමු. සාදු සාදු සාදු. Maya
दो